සංගීත සංචාරය තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරේ මං නැහැයිවසිල්ලක් සිත ඔබ විමසනවා කරන්නද මං ඔබට ආදරේ නම් විලේ නෙළුම් මල් කොපමණ තිබුණත් එක මලකට පෙම් කරමී සිතින් නෙලන්න ආසයි තෝතින් මල මගේම වන්නට හැමදාමත් තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරේ මං පාළුව තනිකම මට වද දෙන විට කෙලෙසද මාය ඉවසන්නේ ළඟින් නොසිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම් ඔබට ආදරේ මං නැනැනැයිවසිල්ලක් හිත ඔබ විමසනවා දැන් කුමක් කරන්නද මං ඔබට ආදරේ නම් අයිබෝන් අයියේ අයිබෝන් කෝකිල. ඉතින් කොහොමද මොකද මේ දවස්වල වෙන්නේ? ඇත්තට මේ දවස්වල ටිකක් පරිස්සමෙන් ඉන්නවා මේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපි හැමෝම සංගීත කටයුතු පොඩ්ඩක් අඩාල වෙලා තියෙනවා රටේ තත්ත්වෙත් එක්ක මම කියන්නේ හැම වෘත්තියකටම මේ ප්‍රශ්නේ විදිහට බලපාලා තියෙනවා. ඉතින් අපිත් ඒ විදිහට ඉන්නවා. හැබැයි අපි එහෙම කියලා අපේ නිර්මාණකරණය අපේ අනිකුත් දේවල් අපි පැත්තකින් තියලා නැහැ. අපි ඒවා කරගෙන යනවා. තත්ත්වය හොඳුණු ගමන් වැඩේ කරගෙන යන්න. බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ස්පර්ශ වැඩසටහනට. අද අපගේ අමුත්තා ඔබගේ නොඅමුත්තා ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු. හඬ ඇසුණු සැනින් රුව දැකපු සැනින් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම කෙනෙක් මොහු අඳුරනවා. ඒ වගේම තමයි ආදරය කරනවා. දැන් සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක් කියලා ගත්තට පස්සේ පටන් ගන්නවා සමහරක් වෙලාවට ඒවා පවත්වාගෙන යන්නට අමාරුයි. එවැනි පසුබිමක අයියා නිකන් අපි කට කතාවට මෙහෙම නිකන් වචනෙන් කිව්වොත් එම පන්ති කාමරයක් වගේ ඉස්කෝලයක් වගේ මනා කලමනාකාරීත්වයකින් යුතුව දශක 3කට අධික කාලයක්
ෆ්ලෑෂ්බෑක් මේ විදියට සංගීතවත් වෙනවා අපේ කලාව පෝෂණය කරනවා. කොහොමද මේ ෆ්ලෑෂ්බෑක් පටන් ගන්නේ සහ කොහොමද මේ තරම් ජනප්‍රියත්වයක් එක දිගට පවත්වගෙන යන්නේ? ඇත්තටම කෝකිල අපි ෆ්ලෑෂ්බෑක් ආරම්භ වෙන්නේ මගේ තාත්තගේ මගේ පියා ඩොනල්ඩ් ප්‍රනාන්දු ඔහුගේ සංකල්පයකට අනුව. ඉතින් 1991 තමයි ආරම්භ වෙන්නේ. මමත් කේන්ස්ලි ඇතුළු අරුණ අපේ ෆ්ලෑෂ්බෑක් ශිල්පීන් එක්ක තාත්තා කියපු දෙයක් තමයි උඹලා වැඩක් කරනවා නම් ඒක හරියට කරපන්. එයා නිතරම කියන දෙයක් තමයි එක්කෙනෙක් ඉස්සරහා සවුත් වෙලා ඉගෙන ගනින් 1000ක් ඉස්සරහට ගින් හරියට කරපන්. තාත්තා ගොඩක් සැරයි. ටිකක් නෙමෙයි ගොඩක් සැරයි. ඉතින් අපිට ස්ටේජ් එකේ ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා වයින් මොනවාද බූරුව කරන්නේ? මොනවාද බං ඔය කරන්නේ? බලන්න බැරනම් බහැලා ඵලයන් කියලා. ඒ වෙලාවේ අපි දැක්කේ මේ මිනිස්සයත් එක්ක නම් මේවා කරන්න හම්බෙන්නේ නැහැ. මේ මොන මගුලක්ද මේ මොන වදයක්ද මේ කියලා අපි හිතුවේ. හැබැයි අපි දැන් තමයි දන්නේ එයා අපිව හරි පාරේ අරන් යන්න අපිව හරි විදිහට නිර්මාණය කරන්න තමයි මහන්සි වෙලා තියෙන්නේ. අද අපි දන්නවා අපි අවුරුදු 30ක් අරවා කිව්වා වගේ දශක 3ක් අපි මේ තැනට එන්නේ ඔහු අපිට කියලා දීපු විනය, ඔහු අපිට කියලා දීපු හැදියාව සහ වැඩක් කරනවා නම් ඒ වැඩේ හරියට කරන්න සහ විශේෂයෙන්ම අපි අනිත් අයට අපි කරන දේ හරියට කරන්න. ඒ වගේම ඔහු නිතර කියපු දෙයක් තමයි නිර්මාණකරණය. ඔහු කිව්වා උඹලා අනුන්ගේ සින්දු කොච්චර කිව්වත් ඒවා උඹලගේ වෙන්නේ නැහැ. ආසාවට එහෙම කියන්න. හැබැයි උඹලගේ කියන නිර්මාණ කරපන්. උඹලගේ එහෙම මෙයා කතා කරන විදිහෙන් මම කියන්නේ උඹලගේ කියන නිර්මාණ කරපන්. උඹලට කවදා හරි අනන්‍යතාවයක් හැදෙන්නේ එතකොට. ඇත්තට මේවා ඇත්ත කෝකිල. ඉතින් අද අපිට ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම හැටියට අපිට ගීත 150ක් විතර තියෙනවා අපේ කියන. එතකොට ඒකෙන් ජනප්‍රිය නිර්මාණ තියෙනවා 30ක් 35ක් විතර. ඉතින් අපිට පිට රටකට ගිහිල්ලා ලංකාවේ කොහේ හරි ගිහිල්ලා කිසිම ගායන ශිල්පියෙක් නැතුව කොන්සර්ට් එකක් කරන්න පුළුවන් වටපිටාව දෙනවා. මම හිතන්නේ ඒ මොටිවේෂන් එක තමයි ඔහු දීපු ඒ ශක්තිය තමයි ඔහු පෙන්නපු ඒ දර්ශනය තමයි අපි ගියේ අද ෆ්ලෑෂ්බෑක් සාර්ථක නම් විශේෂ ගෞරවයක් හිමිවෙන්න ඕනේ මගේ පියාට. මුල මතක නම් අග සුබයි. පළමුවත් අවදි වන්න, දෙවනුවත් අවදි වන්න, තෙවනුවත් අවදි වන්න. අද ස්පර්ශ වීදාගම වැවද්දර නාද සමග රොෂාන් ප්‍රනාන්දු. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ. කලට දුක් වෙලා ඔබත් සමග කවුද හඬන්නේ. සුසුම් ගලන කලට දුක් වෙලා ඔබත් සමග කවුද හඬන්නේ. ටිකක් සතුටු වන්න හිනෙහිලා දහසක් ලෙස හිනෙහෙන්නේ. ටිකක් සතුටු වන්න හිනෙහිලා දහසක් ලෙස හිනෙහෙන්නේ. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ. සතුට සැපත රස ඉතිරෙන්නේ. බලනු මැනවි කුරුළු කැදැල්ලේ සතුට සැපත රස ඉතිරෙන්නේ. එහෙම ඉනිමු සිත සැනසිල්ලේ දුක
දුකිනි මිනිස් කම ලැබගන්නේ එහෙම ඉඳිමු සිත සැනසෙල්ලේ දුකිනි මිනිස් කම ලැබගන්නේ අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ ස්පර්ශ සංගීත සංචාරය SLT Mobitel Home Broadband සමගින් non-stop ගමනකට data බෝවන් ස්පර්ශ සංගීත සංචාරය විරාමයෙන් අනතුරුව නැවතත් ඉතාමත් ආදරණීයව පිළිගන්නවා අපේ ස්පර්ශ සංගීත සංචාරයට. සාමාන්‍යයෙන් සින්දුවක් කියනකොටයි අපි ස්ටේජ් එක උඩ ඉන්නවා. ඒ කියන්නේ සින්දුව කියන කෙනා දිහා දහස් ගාණක් බලාගෙන ඉන්නවනේ. එතකොට එහෙම ආදරේ නිසානේ එහෙම බලාගෙන ඉන්නේ. නේද මං කියන්නේ? එතකොට AS මම මේ කියන ඇසුත් ඔයා දිහා බලාගෙන හිටියනේ. දැන්ද ක්ලික් උනේ. රොෂන් අයගේ ජීවිතයේ කොඳු නාරටිය හෙවණැල්ල තිලිනි අක්කා තිලිනි ප්‍රනාන්දු හරි අපූර්ව සිද්ධියක් නේද මේ හමුවීම. අපි පොඩ්ඩක් මතක් කරමු ඒක. ඇත්තටම ඇයව මට හමු වෙන්නේ සංගීත ප්‍රසංගයකදී. ඇගේ පවුලේ කට්ටිය ඇවිල්ලා හිටියා ෂෝ එක බලන්න. ඉතින් එදා ඇය මගේ රසිකාවියක් විදිහට ඇවිල්ලා ඇයත් ඇගේ පවුල ඇයත් විශේෂයෙන්ම ඇගේ සොහොයුරා තරිඳුත් ඇවිල්ලා මගේ ඔටෝග්‍රාෆ් එකක් ගන්න ආවා. ඉතින් ඒ වෙලාවේ අපේ හිතවත්කම ඇති වුණා. මට හරි මේ ලෙන්ගතුකමක් කියන්නේ හරි පුරුදු බවක් දැනුණා. ඊට පස්සේ අපේ ඒ කතාව දුරදිග ගියා. ඊට පස්සේ අපි ගෙවල් වලට කිව්වා අවුරුද්දක් එකමාරක් විතර අපි ආශ්‍රය කරා. ඊට පස්සේ මම හිතුවා ඇයව මගේ සහකාරී කරගන්න සුදුසුයි කියලා. මම හිතන්නේ මම ගත්ත මගේ ජීවිතේ හොඳම තීරණ වලින් හොඳම තීරණයක් ඒක. අදටත් අපි දෙන්න බොහොම ආදරෙන් ජීවත් වෙනවා. අපිට දැන් ලොකු දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ ජීවිතය කියන එක ස්ටෙප් බයි ස්ටෙප් අපි ලස්සනට ගෙවාගෙන යනවා. ඒක හරිම වටිනවා. මොකද කෝකිල මේ ජීවිතේ අපිට එක එක කාලසටහන් එනවා. තියෙනවා කාලසටහනක් තියෙනවා. ඒක ඇතුලේ අපි ළමා කාලේ අපි බොහොම කෙලිදෙලෙන් අපි ඉස්කෝලේ යනවා හොරෙන් ෆිල්ම් එකක් බලන්න යනවා අරවා මේවා කරනවා. ඒ ෆිල්ම් එකේ කතාවට මම පස්සේ එන්න. ඒවා කරනවා. එහෙම ඇවිල්ලා කොහොම හරි තරුණ කාලේ එනවා. ඔහොම ඇවිල්ලා ඔන්න ඔය ජර්නි එක ඕක අපි ලස්සනට කොටස් වශයෙන් ඒ කාලවලදී අපි විඳ ගන්න ඕන. මම හිතන්නේ ඒක තමයි වටිනාකම. මේ මොකද ලයිෆ් එක අකාලේ නොමරුණොත් අපේ ලයිෆ් එකේ ලොකු කාලයක් අපිට තියෙනවා. අපි ඒ පොසිෂන් ඒ විදියට විඳ ගන්න ඕන. ඔය ඒව පටලව ගත්ත අය තමයි මේ ජීවිතේට බනින්නේ. මම හිතන්නේ මේ සතුට කියන දේ මම හිතන්නේ ලෝකේ සල්ලි වලට ගන්න බැරිම දේවල් ටික තමයි වටිනාම කියන දේවල් ටික. ජීවිතේට අවශ්‍යම දේවල් ටික. ඒක මම හිතන්නේ මම දකිනවා මගේ පවුල තුල, මගේ දරුවෝ තුල, මගේ යාළු මිත්‍රයෝ ඒ හැම එකක් තුලම මම දන්නේ විශේෂයෙන්ම තිලිනි ගැන කිව්වොත් ඇය මට දෙන සහයෝගය නම් විශේෂයෙන්ම මගේ දෙවනි අම්මා ඇයයි. ඔබගේ කාලසටහනේ තියෙන පීරියඩ් ටිකත් අවුල් කරගන්න නැතුව, කට් කරගන්න නැතුව විඳින්න. එහෙනම් ඔබගේ ආදරයත් පූජනීයයිද? මේ ගායක රොෂාන් ප්‍රනාන්දු සමගින් ස්පර්ශ. සමල් යායක් පිපීලා අද දිනය උදා
වීලා වීලා ආදරසිත් සතුටින් පිරීලා සෙනෙහස පවසනවා පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ අහසේ පියවායන්නම් තරු කඩා ඔබ හටගෙන දෙන්නම් ඈත අහසේ පියවායන්නම් තරු කඩා ඔබ හටගෙන දෙන්නම් උරහනේ ඔබේ රුව සතපන්නම් මගේ සෙනෙහස ඔබට පුදන්නම් උරහනේ ඔබේ රුව සතපන්නම් මගේ සෙනෙහස ඔබට පුදන්නම් පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ අනික ඔබ සොයලා දිවෙන්නම් හිතේ දහසක් දේ පවසන්නම් අනික ඔබ සොයලා දිවෙන්නම් හිතේ දහසක් දේ පවසන්නම් ලොවට රහසේ ලන්වීන්නම් ජීවිතේ ඔබ නමින් පුදන්නම් ලොවට රහසේ ලන්වීන්නම් ජීවිතේ ඔබ නමින් පුදන්නම් පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ ලා 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 La 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 la. නැවතත් ස්පර්ශ ආදරණීය කලාකරුවා නිහතමානී කලාකරුවා රොෂාන් ප්‍රනාන්දු සමග. අයියේ දැන් ස්පර්ශ වැඩසටහනට ගීත 7ක් ඔබ ගායනා කරන්නට ඕනනේ. ඒ ගීත 7 ඇයි 7ක් වෙන්නේ කියලා අපි නිෂ්පාදක චින්තකයා හරි ලස්සනට මේ පත්තරයකට කියලා තිබ්බා. සංගීතයට ස්වර 7යි ස්පර්ශෙහි ගීත 7යි කිය. හරි ලස්සන නිර්මාණශීලී අදහසක්. ඒ ගීත 7 අද රොෂාන් අයියා තෝරගෙන තින්නේ ඇත්තටම 7ක්. මම කතා කරන්න හදන්නේ ඇයි මේ ගීත 7ට සසර වසනතුරු වගේ ගීතයක් තෝරාගන්නේ කියලා. ඇත්තටම කෝකිල සසර වසනතුරු ගීතය තෝරගන්න ප්‍රධානම හේතුව තමයි අපේ මහා ගහන්දරයාණන් පණ්ඩිත් අමරදේවයන්. ඔහු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්.
මේ රටේ අනන්‍යතාවය අයිකොන් එකක්. ඉතින් ඒ හඬට සහ ඔහුට මම හරි ආදරෙයි. ඒ වගේම තමයි මේ නිර්මාණයට මේ සංගීතය ඔහුගේ සංගීතය ඉතාමත් ආකර්ශනීයයි. ඒ වගේම ඩෝල්ටන් අල්විස් කියන ඒ ආදරණීය පද රචකයාණන් ඒ ගීතය ඇහෙනකොටම මගේ රට, ඔබේ රට, අපේ රට ගැන අපිට මියුසික් වලින් ඇඟට දැනෙනවා. පදමාලාවෙන් අපිව ඒ තැන් වලට අරන් යනවා. ඒ කියන්නේ අපිට යන්න ඕනේ නැහැ සීගිරියට. අපිට යන්න ඕනේ නැහැ වැවක් ළඟට. අපිට යන්න ඕනේ නැහැ ඒ තව තැනකට. මොකද එයා අපිව අරගෙන යනවා මනසින් ඒ තැන් වලට. ඉතින් ඇත්තටම අපේ මේ රට කොච්චර ලස්සන රටක්ද. කෝකිලා අපි ලෝකේ රටවල් ගානකට යනවා. ඔය කොහේ ගියත් මම මේ රටට හරි ආදරෙයි. එදා ඉඳන් අද වෙනකන් මේ රටේ හිටපු පාලකයෝ නිසා මේ රට මෙහෙම තියෙනවා මිසක් සිස්ටම් එකක් නැත මිසක් සිස්ටම් එකක් නැහැනේ. සිස්ටම් එකක් නැති එක මිසක් අනිත් රටවල අපි සිස්ටම් දකිනවා. ඒ කියන්නේ මේ පාලකයෝ මිනිසුන්ට ආදරේ. ඒ වගේ මේ පාලකයෝ ඔළුවයි පපුවයි දෙකම තියෙන මිනිස්සු. හදවතයි ඔළුවයි හදවතයි දෙකම තියෙනවා. කියන්නේ අනේ මගේ රටේ මිනිස්සුන්ට මම මෙහෙම කරන්න ඕනේ. අනේ මගේ රටේ මිනිස්සු කාලා ඉඳලා හොඳට ඉන්න ඕන. මගේ රටේ මිනිස්සු සතුටින් ඉන්න ඕන කියන සංකල්ප තියෙනවා. ඉතින් අපේ රටේ බහුතරයක් කීප දෙනෙක් කැරෙන්න කීප අවස්ථා කීපයක් කැරෙන්න අපේ රටට එහෙම කරලා නැහැ. මෙච්චර වටින රටක්. ඉතින් ඒක නිසා සිතිවිලි විදිහට බලාපොරොත්තු විදිහට ආශාවන් විදිහට අසරණ වෙච්ච જાතියක් ඉන්න රටක්. හැබැයි අපි එහෙම තියාගෙනත් අපි මේ රටට ආදරය කරනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ ගීතේ තෝරගන්න හේතුව තමයි ලෝකේ කොහේ ගියත් මම නිවාඩුවක් ලැබුණාම මම හෙඩ්සෙට් එකට දාගෙන ඔයගේ ගීත ටිකක් අහනවා. ඒ වගේම ගෙදර එන්න මේ බිමට පය තියන්න හරි ආසාවෙන් ඉන්න. ඒක නිසා රටේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ සිස්ටම් එකේ ප්‍රශ්නයක්. ඒක නිසා රටට ගොඩක් ආදරේ. ඒක නිසා මම මේ ගීතය තෝරගත්තා. අවංක පාලකයෙක් බිහි වුණොත් මේ රටට සුබ ආරංචි ගොඩක් එයි කියලා පෙර වැඩසටහනකදී නලින් පෙරේරා අයියා කිව්වා. ඒක තමයි ඇත්ත කතාව. ඔළුවයි පපුවයි දෙකම තියෙන්න ඕනේ. පොඩි දෙයක් එකතු කරන්නද? අපි විශ්වාස කරානේ කෝකිල. විශ්වාස කරන එක වැරද්දක් නෙමෙයි. විශ්වාසය කඩ කරන එක වැරද්දක්. ඔව්. අනිවාර්යෙන්. එහෙමනම් විශ්වාසය කඩ නොකරපු මිනිසෙක් යුග පුරුෂයෙක්ගේ ගීතයක්. මහා ගාන්ධර්වයානෝ පණ්ඩිත් අමරදේවයන්. කොහේ ඉඳන් හරි බලාගෙන ඉන්නවා කියලා නිසකයි. එහෙමනම් ඔහුටයි මේ උත්තමාචාරය. නාද සමග අද ගායක රොෂාන් ප්‍රනාන්දු මේ ස්පර්ශ. සසර වසනතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින් Viva,
සංගීත සංචාරය. වෙනස් තැන් මවන වෙනස්කම්. නැවතත් සංගීත සංචාරය. අද නාද සමග රොෂාන් ප්‍රනාන්දු. අයි මට මතකයි මම පොඩි කාලේ එතකොට. අදටත් මතකයි ටිකක් අමුතු සින්දුවක් ආවා. වසන්ත කාලෙට සුරංගනාවන්. ඇත්තටම මම විශ්වාස කරනවා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීත ශ්‍රේෂ්ත්‍රයේ පොඩි ටර්නින් පොයින්ට් එකක්. ඒ කියන්නේ මියුසික් වල විතරක් නෙමෙයි රූප රචනයේ පවා මං හිතන්නේ එතනින් පස්සේ තමයි ඒ ආර්ය බිහිුනේ කියලා. අපි කියමුකෝ එහෙම ආර්යක් කියලා. එතකොට කොහොමද ඒ වගේ කෙනේ ඒ ආපු ආර්යත් එක්ක කඩනවා කියන්නේ ට්‍රෙන්ඩ් එකක් මේක් කරනවා කියන්නේ වෙන කාරණාවක්නේ. කොහොමද ඒකට තියෙන මූලාශ්‍ර එකතු කරගත්තේ? කොහොමද ඒක නිර්මාණය වුනේ? ඇත්තටම කෝකිල දැන් ඕක විශේෂයෙන්ම මම හිතන්නේ ඕකේ මුලින්ම මට හිතෙන්නේ මම විදේශ සංචාර කීපයකදී මම දකිනවා ඒ යුරෝපා සහ අනිකුත් රටවලදී මේ ඒගොල්ලන්ගේ විදිය ඒ කියන්නේ මේ ග්ලාසස් දාලා බ්ලේසර් එකක් දාලා ෂූස් දාලා අමුතු විදිහට මොඩ්ලර්ස්ලා දාලා ඒගොල්ලෝ එහෙම සින්දු කරලා තිබ්බා. ඇත්තට මටත් හිතුණා අපේ ලංකාවේ එහෙම නෑනේ. එහෙම තිබුණත් ඒවා නිකන් ෂේප් න්‍යායෙන් කරපුවා වගේ මම දැක්කා. මට හිතුණා නෑ මම හොඳ දෙයක් කරන්න ඕනේ. ඇත්තට මම ලංකාවට ආපු ගමන් මම කැලුම් ශ්‍රීමාල්ට කතා කළා. කැලුම් මට වෙනස් විදිය අමුතු එකක් මට ලියන්න කියලා. ඔය ඔහොම තමයි කිව්වේ. හරි මම දෙන්නම් අමුතු එකක් කියලා කැලුම් ඕක දුන්නායින් පස්සේ ඕකට ඇත්තට මෙලඩි එක හැදුවා. කොහොම හරි නෑ මෙලඩි එකට තමයි සින්දු ලිව්වේ. නිවැරදි කරන්න ඕනේ. මෙලඩි එකට තමයි සින්දු ලිව්වේ. මම මෙලඩිය හදලා කැලුම්ට දුන්නායින් පස්සේ මෙහෙම එකක් ලියන්න ඕනේ කියලා කැලුම් මේක ලියලා දුන්නා. ඉතින් එහෙම කරපුවම විෂුවල් එක අපේ වයිඩ් ඇන්ගල් ප්‍රසංගයට තුසිතට ගිහලා කතා කරුවා. මං කිව්වා මචං මට ලංකාවේ නොකරපු එකක් වෙන්න ඕනේ. ඔවුන් ඒකට 100%ක් කැපවීම දුන්නා. කැලුම්ගේ පද රචනය මියුසික් ඔක්කොම එක්ක කොහොම හරි ඒ ගීතය ලංකාවේ මම හිතන්නේ හැරුම් ලක්ෂයක් වුණා විශේෂයෙන් රූප රචනයේ. විශේෂයෙන්ම ගොඩක් අය මට කතා කරා ගොඩක් ආටිස්ලා අපේ ඉන්න ප්‍රවීණ අය ඔක්කොම කතා කරලා මට ගොඩක් ප්‍රශංසා කළා ස්තුති කළා. ඒක හරි වටිනවා ජීවිතේ අපිට එහෙම තැනකදී එහෙම ලංකාවේ මියුසික් වල එහෙම ටර්නින් පොයින්ට් එකක් වෙනසක් කරන්න අපිට ලැබුණා කියන්නේ මට ලැබුණා කියන්නේ මම හරි සතුටු වෙනවා. ඉතින් ඒකේ කරේ මම ඇත්තටම මට ඕන කරලා තිබ්බ අපි මේකත් එක්ක ලෝකෙට යන්න. ඒකේ අපේ සිංහල මේ භාෂාවත් එක්ක ලෝකෙට ගෙනියන්න ඕන කරලා තිබ්බා මට. ඉතින් ඒක සෑහෙන දුරකට සාර්ථකයි කියලා හිතනවා. කෙසේ හෝ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. රූප රචනයත් ගොඩක් ජනප්‍රිය වුණා. මේකේ හැම අංගයක්ම හැම අංශයක්ම ගොඩක් අය කතා බහට ලක් වුණා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි ඒ වගේ ගීතයක් මට ඒ කාලේදී කවුරුත් හිතන්නේ නැහැ ඒ කාලේදී කෝකිල එහෙම දෙයක් කරන්න. ඒ නිසයි මේක විශේෂ වෙන්නේ. ඔව් එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඇත්තටම ලොකු වියදමකුත් කරන්න වුණා. ඉතින් කෙසේ හෝ වැඩේ සාර්ථක වුණා. ගොඩක් සතුටුයි. ඇත්තටම මම පෞද්ගලිකව මගේ ජීවිතය ආස කරන චරිතයක් එක්ක මේ වගේ වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් මම ඇත්තටම සතුටු වෙනවායි. මොකද අපි දෙන්නා මෙහෙම හම්බ වෙන්නේ පළවෙනි වතාවට. ස්තුතිවන්ත වෙනවා මෙවැනි නිර්මාණ සංගීත ශ්‍රේෂ්ත්‍රයට බිහි කරනවට. ඒ වගේම ආදරණීය කැලුම් ආවේ ඔබටත් ස්තුතියි මෙහි පද රචනය කළාට. අයියෝ ඔබටත් ස්තුතියි මෙවැනි ගීත බිහි කරාට. එහෙනම් බලන්න වසන්ත කාලෙට විතරද සුරංගනාවියෝ එන්නේ කියලා මේ ස්පර්ශ. වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් එපා කියද්දී බලාත්කාරෙන් යහනට කඩාවදී විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලිය පාවී බැහැයි කියද්දී සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී බැහැයි කියද්දී සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මෙවිනාසීන ගගේදී එළිවෙන වානු දැනේ මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ මෙවිනාසීන ගගේදී එළිවෙන වානු දැනේ
කාලෙට සුරංගනාවන් අනන්තවත් වේවි එපා කියද්දී බලාත්කාරෙන් යහනට කඩාවදී ප්‍රනීත මදිරා පෙරා පුරාදී උමතු වෙසින් කරකි බැයි කියද්දී සෞදිය පිරුමට යවුවනයම අයදී බැයි කියද්දී සෞදිය පිරුමට යවුවනයම අයදී මේ පැහැදිලි සඳ පානේ දඟලන තරු ලැජ්ජාවේ මෙවෙනා සීනකගේදී එළිවෙනවා නොදැනේ මේ පැහැදිලි සඳ පානේ දඟලන තරු ලැජ්ජාවේ මෙවෙනා සීනකගේදී එළිවෙනවා නොදැනේ කාලෙට සුරංගනාවන් අනන්තවත් වේවි එපා කියද්දී බලාත්කාරෙන් යහනට කඩාවදී තුසිතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවි එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවි එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවි මේ පැහැදිලි සඳ පානේ දඟලන තරු ලැජ්ජාවේ සීනකගේදී එළිවෙනවා නොදැනේ මේ පැහැදිලි සඳ පානේ දඟලන තරු ලැජ්ජාවේ මෙවෙනා සීනකගේදී එළිවෙනවා නොදැනේ මේ ගායකයා පමණක් නොවේ මේ නායකයා පමණක් නොවේ ගේය පද රචනයට ඒ වගේම සංගීත නිර්මාණයටත් දායක වෙච්ච ඔබ නොදන්න ගීත ගොන්නක් තියෙන දක්ෂයෙක්. අයි දැන් යම් වැඩසටහන්වලදී ඔබ ඒ ගැන කතා කරලා ඇති. නමුත් අපි විවෘතව පුළුල්ව කතා කරමු මේ සංගීත නිර්මාණය පිළිබඳව. ඒ කියන්නේ දැන් අපි දන්න අපේ සංගීත ශ්‍රේෂ්ඨය පෝෂණය කරන බොහෝ ගායකින්ට ඔබ මෙල්ඩි කරලා තියෙනවානේ. දැන් ඒ ගීත දැන් සමහරක් ඒවා දැන් තමයි අයියා මට කිව්වේ මේක මෙල්ඩි කරෙත් මම කියලා කිව්වට පස්සේ තමයි උඩ ගියේ ඇත්තට. දමිත් අයියට, චාමර අයියට, චානිකා අක්කලට, චන්දන අයියලට. ඉතින් කොහොමද මේ සා විශාල වැඩ කොටසක් කරගෙන කොහොමද යන්නේ? සහ දැන් විශේෂයෙන්ම අපි චාමරය මම විශේෂ කරලා ගන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි මම කියන්නේ මෙලඩිස් 30ක් විතර කරලා තිනවා චාමරයයට. අපි කතා කරමු මේ පිළිබඳව. ඔය ඇත්තටම කෝගිල විශේෂයෙන්ම ගීත නිර්මාණද මගේ තාත්තා තමයි මාව මුලින් ඉඳන් මේකට හුරු කළේ. යා කිව්වේ හැම වෙලාවෙම පවතින්න නම් නිර්මාණ ඕන කියන එක. ඉතින් ඇත්තටම ඒවට ඔහු අපව යොමු කළා. ඉතින් අපි පිස්සු හැදිලා වගේ මේවා හෙව්වා. මේවා හදන්නේ කොහොමද? ඇත්තම කිව්වොත් මුලින්ම සින්දුවක් අපිට කියලා ගන්න සල්ලි තිබෙත් නැහනේ. සල්ලි තිබෙත් නැහැ. එතකොට අපිම හදාගත්තොත් හොඳයි කියන සංකල්පේ හිටියා. ඉතින් කොහොම හරි අපිව හදාගත්තා. ඊට පස්සේ ඒ අතරේ මට ෆ්‍රාන්සිලෝ ආයතනයෙන් ආරාධනා ලැබුණා මේ ගායන ශිල්පීන්ටත් ගීත නිර්මාණය කරන්න. ඒකේ පළවෙනි අදියරේ තමයි මට කිව්වේ මේ චාමර කියලා මේ ළමෙක් ඉන්නවා. එයාව මම එවනවා රංජිත් ප්‍රේමලාල් අපේ නිෂ්පාදකතුමා පොඩ්ඩක් රොෂාන් කටහඬ බලලා එයාට සුදුසු ගීත කීපයක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතින් ඔහු ආපු දවසේ ඔහු මට මතකයි ඇවිල්ලා අපේ ගේ ඉස්සරහා ඉන්න පොඩි කොල්ලෙක්. ඉතින් ඇවිල්ලා මගෙන් අහනවා මේ ෂාන් මහත්තයාගේ මේකද කියලා මම ඔව් කිව්වා. ඊට පස්සේ කිව්වා මම මෙහෙම රන්සිලුවකින් එව්වේ කියලා මම චාමර වීරසිංහ මට වොයිස් ටෙස්ට් එකක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ කොහමද අරගෙන ගියා මෙයා ගොඩක් සේනානායක වේරලියද්දගේ ගීත තමයි ගායනා කරේ චාමර. හැබැයි හොඳට ගායනා කරනවා. හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඊට පස්සේ මම රහට කියනවා. ඉතින් මම ඔහුට නිර්මාණය කළ මුල්ම ගීතය තමයි බැද්දට සඳ වගේ. අවන්ත ෆර්නෑන්ඩෝ රචනා කළේ. ඒ වගේම ඒ ගීතයේ ඇතුළුව ගීත 32ක් විතර මම ඔහුට නිර්මාණය කරලා තියෙනවා. ඒකින් මම ගොඩක් කැමති ගීතය තමයි සඳට සඳ එළියට. ඒකෙත් ලස්සන කතාවක් තියෙනවා මේ අපේ තාත්තට
මේ ඉන්න යාළුවෙක් මේ ලුයි අංකල් කියලා. අපි ලුයි අංකල් කියන්නේ. ලුයි අංකල් තමයි ෆ්ලෑෂ්බැක් පළවෙනි රසිකයා. ඔය හැමෝටම ඉන්නවනේ මේ ළඟම ඉන්න කෙනා කියන්නේ. අපිව දන්නේ නැහැ. හැබැයි ඔහු අපිව ධෛර්යමත් කරනවා. ඔයාලා තමයි හොඳම කට්ටිය. අන්න එහෙම කෙනා. يعني ෆ්ලෑෂ්බැක් පළවෙනි රසිකයා ලුයි අංකල්. ඉතින් ලුයි අංකල් දවසක් මට ඇවිල්ලා මේ රොෂාන් පුතා මම සින්දුවක් ලියලා දිනවා. මේක පොඩ්ඩක් බලන්න කියලා. මම ඉතින් දන්නවා මෙයාට එහෙම එකක් බෑ කියලා. හැබැයි ඒක වැරදි වැටීමක් පස්සේ මම ඒක හදාගත්තා. මම හිතුවා මෙයා එහෙම එකක් ලියන්න විදිහක් නැහැ කියලා. මම පළවෙනි දවසේ එච්චර එක කෑ කරේ නැහැ. ඊට පස්සේ දෙවෙනි දවසෙත් තවම ඒකත් එහෙම ෂේප් වුණා. තුන්වෙනි දවසේ බේරෙන්න බැරි හින්දා මම අරන් බැලුවා මේ පද රචනය මොකක්ද කියලා. මේක ඉඳලා සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියෝ කවිලීවට වෙනස් වෙවිද මේ මිනිසුන් කිව්වා මං ගෝෂා ලුයි අංකල් මේක මරුනේ. ඉතින් ඒකනේ ඔයාට මම මෙච්චර කල් කිව්වේ ඔක චුට්ටක් ඔයා හදලා කියන්නෝ කියලා. ඊට පස්සේ එයා දුන්නේ මට ඒක ගායනා කරන්න. නමුත් මම හිතුවා මේක මේ චාමරගේ කටහඬින් ගායනා කළොත් හොඳයි කියලා. ඇත්තටම චාමර ලොකු සාධාරණයක් කළා. සංගීතය අපි හදලා කොහොම හරි ඒ ගීතයට මම ගොඩක් ඇලුම් කරන්නේ. ඒ ගීතය හරි කාලෝචිත ගීතයක්. කවදාටත් හරියන ගීතයක්. මේ සමාජයට ගොඩක් වටින ගීතයක්. ඉතින් එහෙම ඇතුළු අර ඔයා කිව්වා වගේ ගායන ශිල්පීන් රාශියකට ගීත නිර්මාණය කළා. ගොඩක් වෙලාවට ෆ්ලෑෂ්බැක් එකේ රොෂාන් ෆර්නෑන්ඩු හැටියට සහ ගායකයා විදිහට දන්නේ හින්දා අරක ගොඩක් වෙලාවට ක්ලික් වෙන්නේ නැහැ ගොඩක් අයට. ඉතින් කෙසේ හෝ ගීත නිර්මාණ කෝ කියලා 300ක් විතර මම කරලා තියෙනවා. හරි සතුටුයි මොකද මේ ක්ෂේත්‍රයේ බොහොම පොඩි දැනකින් ඇවිල්ලා හැම දෙයක්ම හරි විදිහට කරගන්න ලැබීම ගැන කලාකරුවෙක් විදිහට මම හිතන්නේ ලොකු සතුටක්. අහම්බයකින් තමයි මේ පද රොෂන් අය අතට එන්නේ. අහම්බෙන් තමයි ඒ පද රොෂන් අය බලන්නේ. නමුත් දැන් ඔබ අහන්නේ අහම්බයකින් නෙමෙයි. අහන්න මේ සඳට සඳ එළියට. සඳ එළියට මලට මල් පොකුරට කවියෝ කවිලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත සඳ එළියට මලට මල් පොකුරට කවියෝ කවිලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියෝ කවිලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත මේ මිනිසුන්ගේ සිත
සංගීත සංචාරය ස්පර්ශ නාද සමග අද ගායක රොෂාන් ප්‍රනාන්දු. අයියේ අර බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයාත් මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයාත් අර එහා යූරේ බලාගෙන ඉන්න අපේ කොල්ලෝ සෙට් එකත් ඔබගේ හඬට වශී වෙලා ගඟ අද්දරට ඇවිල්ලා අහගෙන ඉන්නවා ස්පර්ශ රොෂාන් ප්‍රනාන්දු. සාමාන්‍යයෙන් මමත් කලා ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදියට මම දන්නවා වැඩ වලට ගියාට පස්සේ අපිත් නිකන් දීවරෙක් වගේ නෙයි. මුහුදට ගියාම කීයට එයිද කියලා දන්නේ නැහැනේ. ඒ වගේ තමයි අපිත්. මම විශ්වාස කරනවා මෑතක් වෙනකන් මේ රට පාලනය කරපු පාලකයන්ට වඩා කලා ශිල්පීන් කලාකරුවන් මේ රටට දෙයක් කරායි කියන එක. ඔච්චර වැඩ කන්දරාවක් තියෙනකොට මුකුණු වෙන්න පතෝල ඒ ආදී වගාවක් කරන්නත් රොෂාන් අය වෙලාව වෙන් කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි එළියෙන් කන්නේ නැහැ. අක්කා උයන කෑම ටික තමයි කන්නේ රහ කර කර. අපි කතා කරමුකෝ මේ වගාව ගැන. කොහොමද ඇත්තටම වෙලාව හදාගන්න එකට? ඇත්තටම කෝකිල වවන්නෝ දිරන්නෝ කියලා කියනවනේ. විශේෂයෙන්ම මං හරි ආසයි. මං ඒකට ආසයි. ඇත්තටම ඒක මේ වෙන බලාපොරොත්තුවක් නෙමෙයි මගේ මනසට ආසයි. යන්නක එතකොට මගේ දරුවොත් මේක දකිනවා. තිලිනි ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් මම කොච්චර ෂෝ වලට ගිහලා නිදාගෙන වුණත් මම නැගිටලා ටක් ගාලා යනවා නිවසේ පැත්තක වවලා තියෙනවා. ඉතින් ගොඩක් එළවලු වර්ග තියෙනවා. ඔයා කිව්වා වගේ ගොට්ටු කොල්ල නිවිති මොනවාද බණ්ඩක්කා වැටකොළු අරවා මේවා ගොඩක් තියෙනවා. ඉතින් හරි සතුටුයි. විශේෂයෙන්ම දැන් තිලිනි මට උණු ගමන් කොල කැන්ද එකක් හදලා ගෙනත් දෙනවා. ඊට පස්සේ කියනවා රොෂාන් කොටුවෙන් තමයි මේ ටික ගත්තේ කියලා. ඒකට හරි සතුටුයි. ඒක කියන්නේ මනසට ලොකු සහනයක්. ඉතින් මම දන්නවා මේවට බේත් ගහලා නැහැ. මේවා හරි පිරිසිදුයි. එතකොට ඒක මගේ ශරීරයටත් මේක හොඳට ජීර්ණ වෙනවා කියලා මම දන්නවා. ඒක නිසා මම අර ගොඩක් වෙලාවට පිටින් කන්නේ නැති හේතුව තමයි අම්මා. අපි හැමෝටම හරි ළඟයිනේ කෝ කියලා අපේ අම්මා. ඉතින් අම්මා කියන චරිතයට සම කරන්න කවුරුත් නැහැ. හැමෝගෙම අම්මලට හැමෝම හරි ආදරෙයි. හරි ළඟයි. ඒක හරි සුවිශේෂී අත්දැකීමක්. ඉතින් මගේ අම්මා දැන් ජීවිතුන් අතර නැහැ. නමුත් මගේ අම්මා මම පළවෙනි ප්‍රසංගයට යනකොටම මට කෑම එකක් හදලා දෙනවා. ඒක ඇය දිගටම කරනවා. මම එහෙම හෙමින් ජනප්‍රිය චරිතයක් වෙනකොටත් අම්මට මම අර හිටපු කෙනාමයි. අම්මා මංගල සැලකිලිමත් මට ආදරෙයි. ඉතින් එයා මට ගෙනත් දෙනවා මේ කෑම එක. එහෙමම තිලිනිත් ඒක කන්ටිනියු කරනවා. ඉතින් මම ගොඩක් වෙලාවට ගෙදරින් හදලා දෙන කෑම එක කන්න හරි ආසයි. මොකද මම දන්නවා ඒක මට අර කලින් කිව්වා වගේ හොඳට ජීර්ණ වෙනවා කියලා. ඉතින් ඒක නිසා ටුවර් එකක් පිට රටකට ගියොත් අරෙන්න ලංකාව ඇතුලේ පැය 5ක් විතරනේ අපිට හෙට මෙහෙට යන්න පුළුවන් වෙනවනේ. පැය 5ක් ඇතුළත අපිට යන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒක ඒ ASCII මම කොහොමත් ඒ ප්‍රසංග වලට යනකොට බොහෝ දුරට මම අරගෙන යනවා කෑම එක. ඒ වවන්නෝ දිනන්නෝ කතාවත් එක්ක ඔබටත් ආරාධනා කරනවා වවන්න දිනන්න. අයි එහෙනම් නොදැනීම කාලය ගත වුණා. ගීත 6ක් ගායනා කරා. තව එක් ගීතයක් ඉතුරුයි. බොහොම ස්තුතියි ස්පර්ශ වැඩසටහනට සම්බන්ධ වුණාට මේ ස්පර්ශෙහි මේ අපේ සංගීත සංචාරයේ කොටසක් වුණාට. ඇත්තට මම ස්තුති කරනවා විශේෂයෙන්ම අපේ චින්තකට. විශේෂයෙන්ම චින්තකගේ චින්තනය හරි වෙනස්. කාලෙන් කාලට අලුත් වැඩ අමුතු වැඩ අරගෙන ඔහු වෙනවා. තෙරණින්. ඒ වගේම අපේ නාද අපේ නායන ඇතුළු නාද සංගීත කණ්ඩායම විශේෂයෙන්ම සංගීතයේ වෙනස් මානයන් හොයන කොල්ලෝ ටිකක්. මේ වෙනසත් මම ඉතාමත් අගය කරනවා. ඒ වගේම ප්‍රසන්ට කෙනෙක් හැටියට ඔයාවද මට හම්බ වෙන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙක්. හොඳට ගීත ගායනා කරනවා. මං කිව්ව ප්‍රසංගවලදී අපි වැඩිපුර හම්බෙමු කියලා. ඉතින් මේ සියලුම දේවල් එක්ක මේ ලොකේෂන් එක මේ ඔක්කොම එක්ක මේ හැමෝම හමුවීම ලොකු සතුටක්. ජීවිතේ හැමදාම අත්දැකීම් මම මගේ මතකයේ තියාගන්නවා. ඒවා වටිනාකම් හැටියට. ඉතින් මේ අත්දැකීමත් මගේ ජීවිතේ ලොකු වටිනාකමක්. බොහොම ස්තුතියි. අයියේ දැන් සංගීත සංචාරය කියලා කියන්නේ ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් ස්ථානයන් වලට ගිහිල්ලා ඒ කියන්නේ මැදිරියෙන් එළියට ගිහිල්ලා ලංකාවේ සීගිරිය ගාල්ල රබර් වතු එතකොට කෞතුකාගාර මේ වගේ වැව් වෙලවල් වලට ගිහිල්ලා
සංගීතයේ නිදහසේ රස විඳින්නට අපේ ප්‍රේක්ෂකයාට ඉඩහසර ලබා දෙන තැනක්. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක ගැන හිතන්නේ? නෑ ඇත්තටම දැන් මේක මම කියන්න ඕන දෙයක් විශේෂයෙන්ම මම දැන් අපේ රටේ ඉන්න උදවිය කොහොමත් මේක දකිනවනේ විශේෂයෙන්ම මේකට විදේශ ආකර්ෂණයක් ගන්න පුළුවන් concept එකක් විශේෂයෙන්ම දැන් අපේ ලංකාවේ අය පවා පිට රටවල ඉන්න ගොඩක් අය ඔවුන් මේ සතපුම් දහස් ගාණක් ඈත හිටියට ඔවුන් හදවතින් මේ රටේ ජීවත් වෙනවා ඔවුන් ඇලදොල මේ පන්සල මේ සීගිරිය මේ පල්ලිය මේ ලස්සන සුන්දර තැන් දකින්න හරි ආසයි. ඔවුන්ට එන්න බැරි වුණත් ඔවුන් මනසින් මේ ඇස් දෙකෙන් දෙරණ හරහා මේක දකිනවා. ඒ concept එක. ඊළඟට මේක විදේශිකෙක් දැක්කොත් ෂා මේක ලස්සන රටක් නේ. මේ ලස්සන සුන්දර තැන් තියෙනවා අපි යන්න ඕනේ. අන්නේ ඒ හැඟීම ඔවුන්ට ඇති වෙනවා. මේ සියලුම දේවල් එක්ක රටට මම හිතන්නේ ඩොලර් ගේන පොඩි concept එකක් වෙන්නත් පුළුවන් මේක. ඉතින් මේ සියලුම දේවල් එක්ක මම අගය කරනවා මේ වැඩසටහන. එනං අය බොහොම ස්තුතියි ජය වේවා ඔයා කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා තරුණ මං චූටි මං ප්‍රාර්ථනා කරනවා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාට බොහොම ස්තුතියි අපිට මේ කාර්යය කරගෙන යාමට ඉඩහසර ලබා දුන්නට අවශ්‍ය සහායකය ලබා දුන්නට ඒ වගේම තමයි ප්‍රේක්ෂක හිතවතුනි අපි අද ඉන්නේ වීදාගම වැව ළඟ එන්න මේ සුන්දර විඳින්න ඒ වගේම පරිස්සම් කරන්න සරමටත් ස්තුතියි හැමදාමත් වගේ මාව ඒ කියන්නේ මම ලස්සන කොල්ලෙක් නේ මගේ ලස්සන තවත් ලස්සන කරනවට සරම අපේ වරම ඔයගලන්ට සරමක් ගන්න ඕන නම් යන්න සරමට සර්ච් කරන්න සරමට සරමක් ගන්න සරම අඳින්න එහෙමනම් තවත් දවසක ආදරයෙන් හම්බ වෙන්නම් සංගීතයත් එක්කම නාදයත් එක්කම තවත් ඔබ ආදරය කරන හඬක් එක්කම එහෙනම් ජයෙන් ජය වේවා ආදර හැඟුම් මහිම දැන් නම් අපි දන්නවා